දුවේ පුතේ කුමාස YouTube channel එකට මම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. කුමාස YouTube channel එකෙන් පුතේ වෙන්නේ මේ පාර 2020 අපේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔයාලා වෙනුවෙන් ගණිත ගැටලු 6000ක් සාකච්ඡා කරන රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ගණිත ගැටලු 6000න් ගැටලු 1000ක් ඔයාලට නොමිලේම YouTube channel එක හරහා ලබා ගන්න පුළුවන්. ඒ නිසා දැම්ම කුමාස කියන YouTube channel එක මේ YouTube channel එක දැම්ම subscribe කරලා bell button එක ඔබන්න. ඒ bell button එක එබුවොත් තමයි පුතේ ඔයාලට අපි හැම වෙලේම දාන videos ගැන notification එන්නේ. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒ සම්බන්ධ වෙලා ඉන්න එකෙන් ඔයාලට ඔයාලගේ විභාගයට අවශ්‍ය දැනුම එකතු කරගන්න, ලකුණු එකතු කරගන්න අවශ්‍ය පැහැදිලි කිරීම. එහෙම නැත්නම් ගැටලු සාකච්ඡා කිරීම පිළිබඳ සියලු දේවල් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. අද අපි සාකච්ඡා කරන්න හදන්නේ පුතේ ජ්‍යාමිතිය හා සම්බන්ධ ගැටලුවක්. තවත් විශේෂ දෙයක් තියෙනවා පුතේ. අපි ජ්‍යාමිතිය දැම්ම ලොකුවට සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ජ්‍යාමිතිය පොඩි පොඩි තැන් ටිකක් කරුණු ටිකක් සාකච්ඡා කරනවා විතරයි මේ කාල සීමාව තුළ බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව ගොඩක් දරුවන්ට ජ්‍යාමිතිය අමාරුයි කියලා සලකනවා. ඉතින් අපි ඒ නිසා ජ්‍යාමිතියට යන්න කලින් අනිත් ගැටලු වලට වැඩි බරක් දීලා ජ්‍යාමිතිය අවසාන කාලෙ වෙද්දී අපි ඔයාලට කියලා දෙන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. නමුත් අතරින් පතර අපි ජ්‍යාමිතියේ පොඩි පොඩි ගැටලු කීපයක් අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ ප්‍රශ්න අංක 187 ඉඳන් 190 යනකම් තියෙන ප්‍රශ්න හතර තමයි පුතේ මේ ගැටලුව ඇතුලේ තියෙන්නේ. මම ගැටලුවට යන්න. මෙම රූපය A B C D E F සවිධි සඩාශ්‍රයක් වන අතර BCHD සමචතුරස්‍රයක් වේ. මෙම රූපය ABCDEF සවිධි සඩාශ්‍රයක් වන අතර BCHG සමචතුරස්‍රයක් වේ. මේ ගැටලුවේ අපිට ඇහිච්ච වචන ටික අපි එකතු කරගමු. සවිධි සඩාශ්‍රය, සමචතුරස්‍රය. මෙන්න මේ වචන දෙකට ලොකු වැලියු එකක් තියෙනවා. අපි බලමු අපෙන් ඉල්ලා තියෙන්නේ මොනවද කියලා. සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුව කොපමණද? මෙන්න සවිධි සඩාශ්‍රයක් තියෙන මේ සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුව කොපමණද? බාහිර කෝණවල එකතුව කොපමණද? බාහිර කෝණවල එකතුව කොපමණද? ඊට පස්සේ අපෙන් අහනවා ABC කෝණයේ අගය කොපමණද? මෙන්න මේකේ අගය කොපමණද? ABG කෝණයේ අගය කොපමණද? මෙන්න මේකේ අගය කොපමණද කියලා. එහෙනම් පුතේ අපි මේ ගැටලුවට උත්තර දෙන්න කලින් මේ ගැටලුව සම්බන්ධ වෙන කොටස් ටික ගැන පොඩි අවධානයක් යොමු කරමු. මොකද්ද පුතේ සඩාශ්‍රයක් කියන්නේ? මොකද්ද පුතේ සඩාශ්‍රයක් කියන්නේ? සඩාශ්‍රයක් කියන දේ ඉගෙන ගන්න කලින් පුතේ අපි ඉගෙන ගන්න බලමු සඩාශ්‍රය කියන එක අයිති වෙන්නේ පුතේ සංවෘත තල රූපවලට. සංවෘත තල රූපවලට. සංවෘත තල රූපවලට. එතකොට සංවෘත තල රූපවලට අපිට උදාහරණ ගත්තොත් පුතේ සංවෘත තල රූපයක් කියන්නේ මොන වගේ අවස්ථාවක්ද? සංවෘත තල රූපයක් කියන්නේ පුතේ ඕනෑම මතු පිටක් මත ඇඳිය හැකි ත්‍රිමාන ස්වරූපය නෙමෙයි ද්විමාන ස්වරූපයේ ඕනෑම රූපයක් සංවෘත තල රූපයක් කියලා කියනවා. හැබැයි එහි තියෙන විශේෂත්වය තමයි පුතේ කිසිම තැනක මේ රූපේ හිස් තැනක් තියෙන්න විදිහක් නැහැ. හිස් තැනක් තිබ්බොත් ඒක සංවෘත තල රූපයක් නෙමෙයි විවෘත තල රූපයක්. නමුත් අපි මෙතනදී කතා කරන සංවෘත තල රූපයක්. ඒ එක්කම සංවෘත තල රූපයේ විශේෂත්වය තමයි පුතේ අපි කතා කරන්නේ සංවෘත තල රූපයේ තියෙන රේඛා සංවෘත තල රූපයේ තියෙන රේඛා සරල රේඛා වෙන අවස්ථාව විතරයි පුතේ අපි සාකච්ඡා කරන්නේ. ඒ එක්කම පුතේ මෙතන තියෙන තව විශේෂ වචනයක් තියෙනවා. මෙන්න මේ සවිධි. සවිධි කියන එකේ තේරුම තමයි පුතේ අදාළ තල රූපයේ පාද සියල්ල දිගින් සමාන නම් අපි ඒක හඳුන්වනවා සවිධි කියලා. එතකොට සවිධි සඩාශ්‍රයක්, සවිධි පංචාශ්‍රයක්, සවිධි සප්තාශ්‍රයක්, සවිධි අෂ්ටාශ්‍රයක්, සවිධි දසාශ්‍රයක් ඒ ඕනම විදිහකට තියෙනවා. නමුත් විශේෂ තැනක් තියෙනවා පුතේ. තැන් දෙකක් තියෙනවා. ත්‍රිකෝණයේ පාද සියල්ල සමාන නම් අපි සවිධි කියලා හඳුන්වන්නේ නැහැ පුතේ. ඒක අපි හඳුන්වන්නේ සමපාද කියලා. චතුරස්‍රයේ පාද සියල්ල සමාන නම් අපි ඒක හඳුන්වනවා සවිධි චතුරස්‍රයක් කියලා නෙමෙයි පුතේ සමචතුරස්‍රයක් කියලා. අන්න ඒ අවස්ථා දෙක පුතේ වෙනස් වෙන අවස්ථා දෙක. අපෙන් අහන ප්‍රශ්නයක් සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුව කොපමණද? සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුව කියන්නේ මෙන්න මේ සඩාශ්‍රයේ මේ ඇතුළත කෝණ සියල්ලගේ එකතුව කීයද කියලා අහන්නේ. මේකට උත්තර දෙන්න කලින් පුතේ අපි මේකේ තියෙන තියරිමය කොටස එහෙම නැත්නම් මේකේ තියෙන සංකල්පමය කොටසට යන් අපි සංකල්පමය කොටස මේකයි පුතේ. මෙන්න මේක මතක තියාගන්න දැන් පුතේ ඔළුවට දාගන්න මාත් එක්ක මේ වෙලාවේ ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ලෙහි එකතුව අංශක 180කි. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ලෙහි එකතුව අංශක 180කි. සමපාද වේවා, සමද්විපාද වේවා,
එහෙම නැත්නම් විෂම පාද වේවා මේ ඕනම අවස්ථාවක අභ්‍යන්තර කෝණ සියල්ලේ එකතුව අංශක 180යි. මාත් එක කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ලෙහි එකතුව අංශක 180කි. අංශක 180කි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ලෙහි එකතුව අංශක 180කි. මේක පුතේ ජ්‍යාමිතියේ සඳහන් වන ප්‍රමයක්. එහෙම නැත්නම් ජ්‍යාමිතියේ සඳහන් වන සංකල්පයක්. අපිට මේ සංකල්පය වැදගත් වෙනවා පුතේ මේ පාඩමේ ඉදිරියට යන්න. අපි මේ සංකල්පය ඇසුරෙන් පුතේ මේ අපිට දීලා තියෙන මේ තල රූපවල අභ්‍යන්තර කෝණවල එකතුව හොයමු කොච්චරද කියලා. පළවෙනිම එක පුතේ අපිට හොයන්න දෙයක් නැහැ. අපි දැන් කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 කියලා. ඔන්න හරි. දැන් එනවා ඊළඟ එක තියෙනවා චතුරස්‍රයක්. සමචතුරස්‍රයක් වගේ පුතේ බැලුවමට තියෙන්නේ. සමචතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? කොහොමද හොයාගන්නේ පුතේ? සමචතුරස්‍ර බෙදුවා කොටස් දෙකකට. දැන් මෙතන තියෙනවා ත්‍රිකෝණ 1යි ත්‍රිකෝණ 2යි. එහෙනම් ත්‍රිකෝණ 2යි. එතකොට ත්‍රිකෝණ 2යි කියන්නේ පුතේ 182න් ගුණ කරා අංශක 360යි. අපි යන ඊළඟ අවස්ථාවට මෙතන ත්‍රිකෝණ තියෙනවා 1යි 2යි 3යි. එක ත්‍රිකෝණයක් අංශක 180යි 183න් ගුණ කරා අංශක 540යි. ඊට පස්සේ යනවා මෙතෙන්ට 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 186න් ගුණ කරා අංශක 1080යි. එතකොට පුතේ ඔළුවට දාගන්න අපි ගත්තේ පාවිච්චි කරේ මෙන්න මේ තීරිය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන තියරිය එක තමයි පුතේ අපි පාවිච්චි කරේ. දැන් පුතේ ඒ තියරිය පාවිච්චි කරන්න පුළුවන් එක සූත්‍රයකට අපි පෙරලමු මෙන්න මේ විදිහට. අපි බලන්න මෙතන මම අහන ප්‍රශ්න වලට මාත් උත්තර දෙන්න පුතේ. මේ ත්‍රිකෝණයේ පාද කීයද? 1යි 2යි 3යි. පාද කීයද පුතේ? 3යි. 3ෙන් දෙකක් අඩු කරා උත්තරේ 1යි. එක්වරක් 180යි. ඔන්න අපි සූත්‍රයක් හදා ගන්නවා. දැන් මෙතන බලමු. 1යි 2යි 3යි 4යි. 4ෙන් දෙකක් අඩු කරා 2යි. දෙවරක් 180 360යි. අපි ඊළඟ අවස්ථාවට යනවා. 1යි 2යි 3යි 4යි 5යි. 5ෙන් දෙකක් අඩු කරා උත්තරේ 3යි. 3 වරක් 180 540යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ෙන් දෙකක් අඩු කරා 6යි. 6 වරක් 180 අංශක 1080යි. එහෙනම් පුතේ අපි පාවිච්චි කරපු සූත්‍රය මොකද්ද? තල රූපේ පාද ගණනෙන් දෙකක් අඩු කරලා අංශක 180ෙන් ගුණ කරා. අපි ඒක සූත්‍රයක් විදිහට ගත්තා. සූත්‍රයක් විදිහට ගන්නවා මේ විදිහට. අභ්‍යන්තර කෝණලගේ සමානයි පාද ගන්න අඩු කිරීම 2 ගුණ කිරීම 180. මොකද්ද පුතේ සූත්‍රය? අභ්‍යන්තර කෝණවලගේ සමානයි පාද ගන්න අඩු කිරීම 2 ගුණ කිරීම 180. පාද ගන්න දෙකෙන් අඩු කරපු ගමන් අපිට ලැබෙන්නේ පුතේ මොකද්ද? ඒ තල රූපේ ඇතුළත තියෙන ත්‍රිකෝණ ගන්න කොච්චරයිද කියන එක. පාද ගන්නෙන් දෙකක් අඩු කරපුවම අපිට ලැබෙන්නේ ඇතුළත තියෙන ත්‍රිකෝණ ගන්න කොච්චරයිද කියන එක. අපි මේ සූත්‍රයට ආදේශ කරමු. ත්‍රිකෝණයට පාද 3යි 3ෙන් දෙකක් අඩු කරා 1යි 1 වරක් 180 180යි. සමචතුරස්‍රයට පාද 4යි 4ෙන් දෙකක් අඩු කරා 2යි දෙවරක් 180 360යි. පංචාශ්‍රයට පාද 5යි 5ෙන් දෙකක් අඩු කරා 3යි 3 වරක් 180 540යි. අෂ්ටාශ්‍රයට පාද 8යි 8ෙන් දෙකක් අඩු කරා 6යි 6 වරක් 180 1080යි. එහෙනම් පුතේ අපි හිතමු අපිට දසාශ්‍රයක් තියෙනවා කියලා. 10ෙන් දෙකක් අඩු කරා 8යි 8 ගුණ කරන 180ෙන්. අපිට පංචාශ්‍රයක් තියෙනවා කියන්නේ 5ෙන් දෙකක් අඩු කරා 3යි 3 ගුණ කරන 180ෙන්. අපිට තියෙනවා කියමු සඩාශ්‍රය 6ෙන් දෙකක් අඩු කරා ගුණ කරනවා කීයෙන්ද? 180ෙන්. 6ෙන් දෙකක් අඩු කරලා ගුණ කරන 180ෙන්. අපේ ප්‍රශ්නට යනවා අපි පුතේ. සවිදි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණවල එකතුව කොපමණද? අර සූත්‍රයමයි සවිදි සඩාශ්‍රයක් කියන්නේ පුතේ පාද 6ම සමාන සඩාශ්‍රයක්. පාද කීයක් තියෙනවද? 6යි. 6ෙන් දෙකක් අඩු කරා උත්තරේ කීයද පුතේ? 6ෙන් දෙකක් 4යි. 4 වරක් 180 720යි. අංශක 720යි. ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා. සවිදි සඩාශ්‍රයේ බාහිර කෝණවල එකතුව කොපමණද? මෙන්න මේකත් පුතේ අපිට ඉගෙන ගන්න තියෙන සංකල්පමය තැනක්. මෙන්න මේක ඔලුවට දාගන්න දැම්මම ඕනෑම තල රූපයක බාහිර කෝණවල එකතුව
අංශක 360යි. එහෙනම් පුතේ මොනවාද බාහිර කෝණ කියන්නේ? මෙන්න මේවා. ඔන්න දික් කරා 1යි. ඔන්න දික් කරා 2යි. ඔන්න දික් කරා 3යි. මෙන්න මේ තුනේ එකතුව 1යි 2යි 3යි මේ තුනේ එකතුව අංශක 360යි. ඔය තුනේ එකතුව අංශක 360යි. මෙතන ඔන්න දික් කරා ඔන්න දික් කරා ඔන්න දික් කරා ඔන්න දික් කරා 1යි 2යි 3යි 4යි. මේ ටික එකතුව අංශක 360යි. ඒ අනුව පුතේ ක්‍රමයක් විදිහට අපි ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් සංකල්පයක් විදිහට අපි ඉගෙන ගන්නවා. ඕනෑම තල රූපයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. මොකද්ද පුතේ? ඕනෑම තල රූපයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. මාත් එක්ක කියමු පුතේ. ඕනෑම තල රූපයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. අංශක 360කි. අපි ඒකම ඉගෙන ගත්ත ඊට කලින් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි කියලා. අපි දැන් ඉගෙන ගත්තා ඕනෑම බාහිර කෝණයක ඕනෑම තල රූපයක බාහිර කෝණ එකතුව අංශක 360යි කියලා. ඒතර අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි පුතේ සවිධි සඩාශ්‍රයේ බාහිර කෝණ එකතුව කොපමණද? ඒ කියන්නේ සවිධි සඩාශ්‍රයත් පුතේ මොකක්ද? තල රූපයක්. ඒකෙත් බාහිර කෝණ එකතුව කීයද? අංශක 360යි. අංශක 360යි. ඒතර අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ. ABC කෝණයේ අගය කොපමණද? කොහෙද පුතේ මේක ABC තියෙන්නේ? මෙන්න මෙතන. දැන් පුතේ මෙන්න මෙතනදී ඔලුවට දාගන්න මම ඔයාලට තේරුම් කරලා කිව්වා සවිධි කියන වචනේ තේරුම මොකද්ද? සවිධි කියන්නේ පුතේ සමානයි. සවිධි කියන්නේ සමානයි. සවිධි කියන එක සමානයි කියන එකේ අදහස තමයි පුතේ සවිධි වෙච්ච ඕනෑම තල රූපයක අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. සවිධි වෙච්ච ඕනෑම තල රූපයක අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ පුතේ මේ කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. එහෙනම් පුතේ එක කෝණයක අගය හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? කෝණ ගානෙන් විශාලත්වය බෙදන්න ඕන. එහෙනම් කෝණ ගාන කීයද? 1යි කෝණ ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් පුතේ මේකේ විශාලත්වය කීයෙන්ද බෙදන්න ඕනේ? 6ෙන්. මේකේ විශාලත්වය ආවේ කීයද පුතේ අපිට? විශාලත්වය ආවේ කීයද? විශාලත්වය හොයාගත්තේ කොහොමද අපි? පාද ගණන 6යි. 6න් දෙකක් අඩු කරා 4යි. 4 වරක් 180 720යි. එහෙනම් 720 කීයෙන්ද බෙදන්න ඕනේ පුතේ? 720 බෙදන්න ඕනේ පුතේ කෝණ ගණනේ. කෝණ 6යි. 726න් බෙදපුවාම උත්තරේ කීයද කියලා අපි බලමු පුතේ. 726න් බෙදපුවාම අංශක 120යි. මම ඒක නෝට් එකක් විදිහට දීලා තියෙනවා. ABC කෝණය යනු සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණයකි. ABC කෝණය යනු සවිධි සඩාශ්‍රය අභ්‍යන්තර කෝණයකි. සවිධි සඩාශ්‍රයේ පාද සියල්ල සමාන නිසා අභ්‍යන්තර කෝණවල එකතුවද පාද ගණනින් බෙදිය යුතුය. එහෙම නැත්නම් කෝණ ගණනින් බෙදිය යුතුය. 720 බෙදීම 6 අංශක 120යි. 720 බෙදීම 6 අංශක 120යි. අපෙන් අන්තිම ප්‍රශ්නේ අහනවා පුතේ. ABG කෝණයේ අගය කොපමණද? ABG කියන්නේ මෙන්න මෙතන. ABG කියන්නේ මෙන්න මෙතන. මේකට උත්තර දෙන්න කලින් පුතේ මෙන්න මේ සංකල්පය තේරුම් ගන්න. අපි මෙන්න මෙහෙම ලක්ෂයක් B කියන ලක්ෂය හඳුනාගත්තාම B ලක්ෂය වට අපි හිටි කෝණ සියල්ලගේ එකතුව කීයද? අංශක 360යි. මේකත් නියතයක්. ලක්ෂයක් වට අපි හිටි කෝණ සියල්ලෙහි එකතුව අංශක 360කි. ලක්ෂයක් වට අපි හිටි කෝණ සියල්ලෙහි එකතුව අංශක 360කි. අපි පුතේ මේ පාඩම ඇතුලේ මේ පැහැදිලි කිරීම ඇතුලේ ගොඩාක් කරුණු මේ පොඩි ගැටලුව ඇතුලේ තියෙනවා පුතේ. ඒ හැමදේම ඔලුවට දාගන්න මතක් කරන්න. මම මේක අපව රීකෝල් කරනවා තව පොඩි වෙලාවකින් මේක ඉවරෙන්න ලම්බෙලා. එතකොටත් ඒක මෙමොරයිස් කරගන්න. අපි බලමු දැන් මේ මෙතන තිබ්බනේ B මේ කෝණයේ වටේ අංශක 360ක් කියලා. අංශක 360න් මෙතන අපි හොයාගත්ත 120යි කියලා. එහෙනම් මෙතන කීයද පුතේ? මෙතන පුතේ අංශක 90යි. කොහොමද අංශක 90ක් වෙන්නේ? මේක සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් කියන්නේ පාද 4යි. පාද 4යි කියන්නේ පාද 4න් දෙකක් අඩු කරා 2යි. දෙවරක් 180 360යි. මේක සවිධි නිසා පාද ගණනෙන් බෙදන්න කියලා කිව්වා. 360 බෙදීම 4 90යි. මෙතන 90යි.
90යි. මෙතන 90යි. මෙතන 120යි. එහෙනම් අපි මේක හොයන්නේ කොහොමද? 90යි 120යි එකතු කරලා 360න් අඩු කරනවා. 90යි 120යි එකතු කරලා 360න් අඩු කරනවා. මම ඒක මෙතන නෝට් එකක් විදිහට දීලා තියෙනවා පුතේ. ඕනෑම ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු අංශක 360කි. ඒ අනුව B ලක්ෂය වටා පිහිටි කෝණවල එකතු අංශක 360කි. ABC 120යි, ABG 90යි. ABG අපි දන්නේ GBC 90යි. මේ ටිකේ එකතුව 360යි. මේ ටිකේ එකතුව 360යි. ඒ කියන්නේ ABC, ABG, GBC මේ ටිකේම එකතුව 360යි. 360න් අපි දන්නා ගැන් ටික ආදේශ කරන 120යි. මේ දන්නේ තේර x කියලා දාගත්තා. මෙතෙන්ට 90යි. මේක සමානයි 360ට. දැන් සරල සමීකරණයක් තියෙන්නේ. සරල සමීකරණ විසඳද්දී අගේ නොදන්නා පද එක පැත්තකට ගන්නවා. එතකොට 120යි 90යි දෙක එකට එකතු කරපුවා 210යි. 210 plus x සමානයි 360යි. එතකොට x මේ පැත්තේ තනි කරගන්න මේ 210 අඩු කරනවා මෙතනින්. ඒකම අනිත් පැත්තටත් කරනවා. අනිත් පැත්තෙනුත් අඩු කරනවා. එතකොට 360න් 210ක් අඩු කරනවා 150යි. එහෙනම් කීයද කෝණය? 150යි. x කෝණය 150යි. x කියන්නේ පුතේ ABG. ඒ අනුව කෝණයගේ අංශක 150යි. අපි මේ ගැටලුව ඇතුලේ පුතේ සංකල්පමය දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඒ සංකල්ප ටික ඔලුවට දාගන්න අපි කතා කරා මුලින්ම කතා කරා තල රූපයක් කියන්නේ මොකක්ද කියලා. ඕනෑම මතු පිටක් මත අඳින ද්විමාන රූපයකට අපි තල රූපයක් කිව්වා. සංවෘත කියන්නේ ඒ පාද සියල්ල එකට සම්බන්ධ වෙලා තියෙන එකට සංවෘත කියලා කිව්වා. ඒකම සංවෘත තල රූප වලත් අපි මෙතන ගණිතයේදී ජ්‍යාමිතියේදී කතා කරන්නේ සියලු රේඛා සරල රේඛා වන සංවෘත තල රූප විතරයි කියලා කතා කරා. ඒකම අපි කතා කරා සවිදි කියන වචනේ තේරුම මොකක්ද කියලා. සවිදි කියන්නේ පුතේ පාද සියල්ල දිගින් සමාන වන අවස්ථාවක් කියලා අපි කතා කරා. ඒකම අපි ඊළඟ ගියා මෙතනදී අපි කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ල හේතු අංශක 180යි කියලා. ඒකම අපි කතා කරා ඕනෑම තල රූපයක බාහිර කෝණ එකතු අංශක 360යි කියලා අපි කතා කරා. ඒකම අපි කතා කරා ඕනෑම තල රූපයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න ක්‍රමයක් සූත්‍රයක් කතා කරා. පාද ගණනෙන් දෙකක් අඩු කරලා 180න් ගුණ කරනවා කියලා කතා කරා. ඒකම අපි කතා කරා පුතේ. ඒකම අපි කතා කරා සවිදි ඕනෑම තල රූපයක අභ්‍යන්තර කෝණවල එකතුව තියෙනවා නම් එක කෝණයක අගය හොයාගන්නේ කොහොමද කියලා. ඒකට අපි සූත්‍රයක් පාවිච්චි කරා. සම්පූර්ණ එකතුව බෙදනවා කෝණ ගණනින් කියලා. එහෙම නැත්නම් පාද ගණනින් කියලා අපි කතා කරා. ඉතින් ඒ හින්දා පුතේ අපි මේ පොඩි ගැටලුව ඇතුලේ තව සංකල්පයක් අපි කතා කරා. ඕනෑම ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු අංශක 360ක් කියලා අපි කතා කරා. ජ්‍යාමිතිය කියන්නේ පුතේ අන්න ඒ වගේ සංකල්පමය දේවල් ටිකක් ගැන කතා කරන මාතෘකාවක්. ඒ හින්දා හරියටම සංකල්ප දේවල් ඔලුවට දාගන්න මේ ගැටලුව නැවත බලන්න කීපාරක් බැලුවොත් ප්‍රශ්නයක් නෑ පුතේ. මේක හොඳට ඔලුවට දාගන්න. සංකල්ප 4ක් එහෙම නැත්නම් 5ක් අපි මේ ගැටලුව ඇතුලේ කියලා දුන්නා. ඒ හින්දා දිගින් දිගටම පුතේ රැඳිලා ඉන්න මේ වගේ අපි සාකච්ඡා කරන විෂය කරුණු ගැටලු වලට උත්තර ලියන හැටි නොමිලේ ලැබෙන ප්‍රශ්න 18ට උත්තර ලබා ගන්න නම් ඔය අනිවාර්යෙන්ම කුමාසර් කියන channel එක subscribe කරන්න. ඒකම subscribe කරලා bell button එක click කරන්න. එතකොට තමයි පුතේ ඔයාලට notification සියල්ල හම්බෙන්නේ. ඒකම පුතේ මාත් එක්ක සම්බන්ධ වෙලා මේ පාඩම තේරුම් ගන්න උත්සාහ කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒකම මම පුතේ ඔයාලෙන් ඉල්ලීමක් කරනවා මේ දැනුම තව ඔයාලා වගේ ළමුන් ගොඩ දෙනෙකුට ලබා දෙන්න අවශ්‍යයි. ඒ හින්දා මේක share කරන්න ඔයාලගේ timeline වල invite කරන්න යාළුවන්ට මේකත් එක්ක එකතු වෙන්න කියලා. මොකද ඒක ඔයාලගේ ඒ සාමාර්ථයක් ගන්න යන ගමන්ට ඉතා වැදගත් වෙනවා. ඒ එක්කම පුතේ ඔළුවේ තියාගන්න. තරංගයක් ඇත්තේ තමා සමග පමණි. තරංගයක් ඇත්තේ තමා සමග පමණි. අන්නෑ සමග තරංගයක් නැත. අන්නෑ සමග තරංගයක් නැත. සෑම විටම තමා ලබාගත් පෙර ලබාගත් ලකුණට වඩා එක ලකුණක් හරි ඉස්සරහට try කරන්න. අනිත් කෙනාව පසු කරන්න නෙමෙයි. තමාගේ ලකුණු සමග තමා සටන් කරන්න. එතකොට පුතේ දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ වගේ ප්‍රශ්න 1000ක් සාකච්ඡා කරන මේ YouTube program එක ඇතුලේ ඒකෙන් ඒ 1000 සම්පූර්ණම වලට නොමිලේ හම්බෙනවා. ඒ එක්කම පුතේ ඊට අමතරව තව ප්‍රශ්න 5000ක් මේ program එක ඇතුලේ තියෙනවා. ඒ 5000ට ඔයාලට pay කරන්න අවශ්‍යයි. එකවර pay කරලා ලබා ගන්නවා රුපියල් 3000ක් වගේ මුදලක ඔයාලට program එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාඩමෙන් පාඩම ලබා දෙන ප්‍රශ්න දැන් උදාහරණයක් විදිහට මේ පාඩමට පුතේ ප්‍රශ්න 20ක් ඔයාලට ලැබෙනවා paid section එක යටතේ.
ඒ 20ට රුපියල් 40ක් ගෙවලා ඔයාලට උත්තර සහ සියල්ල ලබා ගන්න පුළුවන්. ඒ විදිහට නම් ඔයාලට ප්‍රශ්න 5000 වෙනුවෙන් රුපියල් 10000ක් වියදම් කරන්න වෙනවා. එහෙම නැතුව එකවර මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙනම් පුතේ ඔයාලට රුපියල් 3000ක් ගෙවලා මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුතේ. ඔයාලට හොඳ සාමාර්ථයක් ගන්න මේ පාඩම දායක වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.